සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වන විට අප අනාත්ම ලක්ෂණ සූත්‍රය මුල් කරගනිමින් තමයි සාකච්ඡා කරමින් සිටින්නේ. ඒතර ගියවර වැඩසටහනේදී අප සාකච්ඡා කළේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කරුණු තුන මුල් කරගනිමින් අනිමිත්ත, අපනීත, ශුන්්‍යත කියන කාරණාවන්, ඒ සමාපත්තීන්, ඒ සමවැදීම් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. අනිත්‍ය කියන වචනේ ඔබට මතක ඇති. ඒ තමයි යමක් හේතුන්ගෙන් හටගත්තද හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි කියලා කියනවා. ඒ අනිත්‍ය කියන කරුණ තුන, හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වී යනවා කියන කරුණ තුර තියෙනවා තව කරුණු තුනක්. ඒ කියන්නේ කරුණු තුනේ එකතුවට තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ තුල තියෙනවා කියලා කිව්වට. ඒ කරුණට තනි වචනයක් කියනවා කිව්ව සංකතය කියලා. සංකතයක තනි වචනේ තමයි සංකතයක ලක්ෂණ කියලා. ඒ සංකතයේ ලක්ෂණයන් වලට තමයි යන්න අනිත්‍ය කියලා කියන්නේ. හට ගැනීමක් තියෙන, උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, නැතිවීමක් තියෙන, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙන. තිතස්ස අඤ්ඤතතං පඤ්ඤායති කියන කරුණ. එතකොට ඔය යුතු දේට කියනවා අන්න අනිත් සංකතයක ලක්ෂණ කියලා. එතකොට ඔය ලක්ෂණ වලින් යුතු දේවල් වලට කියනවනේ සංකත දේවල්. සංකතයි කියලා. ඒ සංකත දේවල් මොනවද? භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඇස යනු සංකත ධර්මයටයි දෙයක්. කන, නාසය, දිව, කය, මනස, එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානය කියන අනේ කරුණු සංකත ධර්මයට අයිති දේවල්. සංකතයක සංකතයන්. සංකතයක ලක්ෂණ තමයි අර තුන. ඒ කියන්නේ විඥානය කියන එක ගත්තොත් එමුතන රූපයේ, විඳීමේ, සංඥාවේ, සංස්කාරයේ, විඥානයේ කියන ගත්තොත් එහෙම ලක්ෂණය මොකක්ද? එකින් එකට රූපයකත් හට ගැනීමක්, නැතිවීමක්, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා කියන එකයි. විඳීමේ ගත්තත් හට ගැනීමක්, නැතිවීමක්, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා. සංස්කාරයේ, විඥානයේ ගත්තත් හට ගැනීමක්, නැතිවීමක්, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා. එහෙම නැත්නම් සංකත දේ තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. ඒතර ඇසේ සංකතයි කියලා කිව්වේ ඇසක හට ගැනීම, නැතිවීම, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවා. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හට ගැනීම, නැතිවීම, පවතින දේ තුළ වෙනස් වීම එකින් එක කරුණට අයිති. ඒතර මේ සංකත ලක්ෂණයේ යුතු දේ තමයි යන්න සංකතයක. ඒක තමයි අනිත්‍ය. අනිත්‍ය දේ යන්න කොමකින්ද? දුකටයි අයිති. ඒ පවතින දේ තුළ වෙනස් වෙන නිසා. ඒ පවතින දේ තුළ ඒක වෙනස් වන්නේයි අනාත්ම නිසා. ඒ නිසා අනිත්‍ය දේ දුකයි, දුක් දේ අනාත්මයි. අනාත්ම දේ යන්න තමගේ වශයෙන් පවත්වා ගන්න බෑ. මම කියා හෝ, මාගේ කියා හෝ,
මාගේ ආත්මීය කියා හෝ පවත්වාගත නොහැකිය. ඔබට මතක ඇති ගියවර වැඩසටහනේ අනාත්ම ලක්ෂණ සූත්‍රයේදී. එතකොට එහිදී පළවෙනි කරුණ තමයි රූපය. රූප උපාදාන ස්කන්ධ. දැන් අපි අහලා තියෙන උපාදාන ස්කන්ධය සහ ස්කන්ධ කියන වචනයන්ගේ වෙනස්කම්. දැන් අද අප සාකච්ඡා කරන්නට යන්නේ මේ රූපේ පිළිබඳව. ඒතර ගියවර වැඩසටහනකදී අපි කතා කළා රූපය කියන්නේ කුමක්ද කියන එක. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට කියනවා රූපය කියලා. එතකොට එක ධාතුවක් නෙමෙයි. පඨවි ධාතුව විතරක් නෙමෙයි. ආපෝ ධාතුව විතරක් නෙමෙයි. සතර මහා ධාතුම තියෙනවා. අපේ ප්‍රකට ස්වභාවය අනුව මේක පඨවි ආපෝ කියලා සාමාන්‍යයෙන් ඕලාරික අපි වෙන් කරනවා. නමුත් ඒතර තුල තියෙන්නේ කොමක්ද දේශනාව තුල හැටියට භාග්‍යතුන් දේශනා කළේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට තමයි කියන්නේ රූපය කියලා. එතකොට මේ රූපයට ඇයි රූපය කිව්වේ කියලා දන්නවා ඔබ. ඒ තමයි කජ්ජනී සූත්‍රයේ අප කලින් වැඩසටහන කතා කළා. රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන ස්වභාවයෙන් රූපයයි කියනු ලැබී. මේ මතක ඇති ඔබට. එතකොට නැසී වෙනසී යන්නේ මොනවද? අර සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයටනේ රූපය කියලා කියන්නේ. ඒතර සතර මහා ධාතු මොනවද කියන එකත් අපි කතා කළා. පඨවි ධාතු කියන්නේ මොනවද? ආපෝ ධාතු කියන්නේ මොකක්ද? තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? වායෝ ධාතුව කියන්නේ මොකක්ද කියලා කතා කළා. පඨවි ධාතු 20ක් මූලිකව, ආපෝ ධාතු 12ක් මූලිකව, තේජෝ ධාතු 4ක් මූලිකව, වායෝ ධාතු 6ක් මූලිකව. මතක ඇති ඔබට. එතකොට මේ සියල්ලම කුමක්ද? නැසී වෙනසී යන ස්වභාවයෙන් යුතු නිසාන රූපයයි. එතකොට නැසී වෙනසී යවන්නේ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන වගේ ස්වභාවය. ඒකයි බුදුරජාණන් දේශනා කළේ කුමකින්ද? මේ රූපය කියන එක ගින්නෙන් නැසී වෙනසී යනවා. ඉතින් ආපෝ එකත් තේජෝ ධාතුව සමාපාතික වෙන්නයි තියෙන්නේ. සීතලෙන් නැසී වෙනසී යනවා. උණුසුමින් නැසී වෙනසී යනවා. මෙසි මදුරුවන්ගෙන් මේ රූපේ නැසී වෙනසී යනවා. සතා සිව්පා වගේ කරදර පීඩාවන්ගෙන් නැසී වෙනසී යනවා. විවිධ අනතුරු වලින් නැසී වෙනසී යනවා. ඒතර මේ රූපේ කියන්නේ නැසී වෙනසී යන ස්වභාවික දෙයක්. ඒතර මේ රූපේ උපමාව කොහොමද බුදුරජාණන් දැක්වී? හරියට මේ බිත්තර කටුවක් වගේ. එහෙම නැත්නම් බින්දෙන මැටි භාජනයක් වගේ. වහා බින්දෙන. දැන් මැටි භාජනය කියන්නේ පොඩ්ඩක් නැත්නම් වැටිච්ච ගමන් බින්දිලා යනවනේ. බිත්තර කට්ට කියන්නේ එච්චර බිත්තරේ කියලා කියන්නේ එච්චර හයි එකක් නෙමෙයිනේ. අන්න ඒ වගේ මේ රූපය උපමාව දැක්වී. පේන පින්ඩු උපමං පෙන පින්ඩක් වගේ තමයි. පේන පින්ඩු සූත්‍රයේ එහෙම තියෙන්නේ. පෙන පින්ඩක් වගේ ටික කාලයයි. මේක හයිය තියෙන දෙයක් නෙමෙයි. දැන් ඔබට මතක ඇති මේ දිනවල ලංකාවේ යන්නේ අර කොල්ල බයික් පදින්න ගිහිල්ලා අර අහිංසක චූටි ළමයි දෙන්නයි බඩදරු අම්මයි මැරුවේ. එතකොට අන්න පොඩි දෙයයි අන්න බිත්‍රේ ඒ කටුවේ ස්වභාවය ඒක හයියනේ බින්දෙන මැටි භාජනය කොහොමද? මේ මැටි භාජනය කියන්නේ වහා පොඩ්ඩක් එහෙම වෙදිච්ච ගමන් හරි ඉරක් යනවනේ. වහා නැසී වෙනසී යනවා. ඒ කියන්නේ අන්න ඒකයි බුදුරජාණන් වෙනද අනුතුරු වලින් අර නැසී වෙනසී ගියා. සීතල වැඩි වුණාම නැසී වෙනසී ගියා. උණුසුම වැඩි වෙච්ච ගමන් නැසී වෙනසී යනවා. මොන මේ රූපේ යථා ස්වභාවය. ලෙඩ දුකින් නැසී දැන් මේ කොරෝනා හැදෙනවා මැරෙනවා ඉවරයක් නෑනේ. එතන රූපේ යථා ස්වභාවය පිළිබඳව අපි කතා කළා කලින් වැඩසටහනක. ඒතර සතර මහා ධාතු ගැන කතා කළා. ඒ සතර මහා ධාතුන්ගේ හටගන්නේ කොමකින්ද කියන එකත් කතා කළා. ඒතර දැන් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනාත්ම ලක්ෂණ සූත්‍රයට අනුව ඒ ස්කන්ධයට අයිති කාලය සහ අවකාශය අතර පවතිනා වූ කාරණාවන් එකින් එක. අතීතයේ නිරුද්ධ වී ගිය රූපය කියන්නේ මොකක්ද? වර්තමානයේ හටගෙන තියෙන රූපය කියන්නේ මොකක්ද?
අනාගතේ හට නොගත්තා වූ රූප කියන්නේ මොකක්ද? ඊළඟට දැන් ඒ කරුණු තුනමයි ති ස්කන්ධය කොමටද? කාලයටනේ. ඊට පස්සේ ස්කන්ධය කියන කරුණේදී අවකාශයට වෙනම කරුණු 8ක් වෙනවනේ. එතකොට ඕලාරික දැන් අවකාශයේදී ගත්තොත් එහෙම අජ්ජත්තාව බහිද්ධාව කියන වෙන්නේ. ආධ්‍යාත්මික රූපය කියවේ මොකක්ද? බාහිර රූපය කියවේ මොකක්ද? ඕලාරික රූපය කියවේ මොකක්ද? ඊට පස්සේ සියුම් රූප කියවේ මොකක්ද? ඊට පස්සේ හීන රූප කියන්නේ මොනවද? ඊළඟට ප්‍රණීත රූප කියන්නේ මොනවද? දුර රූප කියන්නේ මොනවද? ළඟ රූප කියන්නේ මොනවද? ඔය 8. ඔය 8නේ අවකාශයටයි තියෙන්නේ. අවකාශයට ඔය 8 ආකාරයකින් යුතු රූපී පිළිබඳ භාගතුන් වහන්සේ 8 ආකාරයකට අවකාශයද විස්තර කරනවා. කාලයට 3 ආකාරයක රූපය ගැන විස්තර. එතකොට ඔය 11 ආකාරي ස්කන්ධය ගැන. ආන්නේ 11 ආකාරය ගැන තමයි එකින් එකටද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැනට ඔන්න රූපය ගැන මතක ඇති උපමාවන්. රූපේටයි රූපය කියන්නේ. රූපේ කුමකින්ද හටගත්තේ? සතර මහා ධාතු. සතර මහා ධාතුන් හටගත්ත දෙයට රූපය යන්න අපිට මතක ඇති. ඒතර ඔය කාරණු ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒ ස්කන්ධයට උපාදාන වෙන්නේ කොහොමද? රූප උපාදාන ස්කන්ධය කියන එක මතකයි. සාසව උපාදානිය ආශ්‍රව සහිතව. ඒතර මේ 11 ආකාරයෙන් යුතු ස්කන්ධයට තමයි යන්නේ. මේ රූපේට 11 ආකාරයෙන් මේ රූප ස්කන්ධයකට ඒ රූපේට තමයි යන්නේ. එයා ආශ්‍රවයන්ගෙන් බැඳෙන්නේ. එතකොට ඒ හේතුවෙන් තමයි අපි තුල තියෙන එකට රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. කාමයේ වශයෙන් හෝ භව වශයෙන් හෝ දිට්ඨි වශයෙන් හෝ අවිජ්ජාසව වශයෙන් ඒ කාම ආසව භව ආසව දිට්ඨ ආසව අවිජ්ජාසව කියලා තියෙන ආශ්‍රව. ඒතකොට මේ විදිහට. ඔක්කොම අපි කතා කළා. ඒ මතකයෙන් තියාගෙන ඔන්න දැන් අපි මුලින්ම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කුමක්ද මේ ස්කන්ධය කියනට කරුණට අයිති අතීතේ නිරුද්ධ වී ගිය රූපය කියලා කියන්නේ කියලා. ඒ තමයි දැන් මේ සඳහා පොත් වහන්සේ නමක් තියෙන. දැන් අපිට සූත්‍ර පිටකයේ තුල අතීත රූප, වර්තමාන රූප, බාහිර රූප, හීන රූප, ප්‍රණීත රූප කිය වෙන් කිරීමක් ගැන අපිට මූලිකව හමු වෙන්නේ නැහැ සූත්‍ර පිටකයේ තුල. මේ සඳහා තියෙනවා මේ උතුම් පොත් වහන්සේ නමක් අභිධර්ම පිටකය. ඒ පොත් වහන්සේගේ නම තමයි විභංගප්පකරණය කියන පොත් වහන්සේ. ඒ විභංගප්පකරණ කියන පොත් වහන්සේගේ අපි කතා කරන අපි සූත්‍ර පිටකයේ අපි එකින් එක දැන් වෙන් කරන ඔබට මතකයි පටිච්චසමුප්පාදේ වෙනම පොත් වහන්සේ නමකට ඊට පස්සේ ආයතන වෙනම ඊට පස්සේ මතක ඇති මොනවද පංච උපාදානස්කන්ධය ගැන වෙනම ඒකට කියන ඛණ්ඩ සංයුක්තය ආර විදිහට ආයතන සංයුක්තය පටිච්චසමුප්පාදය ගැන ධාතු ගැන ඊට පස්සේ 이르දිපාද ගැන ආර්ය සත්‍ය ගැන සතිපට්ඨානය ගැන ওই විදිහට තියෙනවා. ආන්න ඒ වෙන් කරපු කාරණාවන් මේ විභංගප්පකරණය කියන පොත් වහන්සේගේ තුලනුත් අන්න වෙන් කරනවා. ඒ විභංග කියලා කියන්නේ වෙන් කරනවන්නේ. දැන් අර වගේම සංයුත්තිනිකයේ තුන්වෙනි පොත් වහන්සේගේ දැන් මොකයිද පංච උපාදානස්කන්ධය කියන්නේ ඒ වගේම විභංගප්පකරණය කියන පොත් වහන්සේගේ මුල්ම විභංගයේ තියෙන ඛණ්ඩ විභංගය කියලා. එදිරිය ඛණ්ඩ විභංගයේ තුල සඳහන් වන්නේ කුමක්ද? කෙලින්ම පංච උපාදානස්කන්ධය ගැන විස්තර විග්‍රහය. ඒ විස්තර විග්‍රහයනොත් මුලින්ම අභිධර්මයේ කියන කරුණේ ගැඹුරටම විස්තර කරන්න යන්නේ නැහැ. ගැඹුරටම කෙමෙන් යනවා කොහොමද? ඉස්තරලාම අභිධර්ම පිටකයේ මේ විභංගප්පකරණේ පොත් වහන්සේගේ ඛණ්ඩ විභංගේ වේවා ඊට පස්සේ පටිසමුපාද විභංගේ වේවා ආර්ය සත්‍ය විභංගේ වේවා සතිපට්ඨාන විභංගේ හැම එකම ගන්නවා සූත්‍ර පිටකයේ මුල් කොටස. ආනි සූත්‍ර පිටකයෙන් ගන්නව මුල් කොටසට කියනවා නමක් සුත්ත විභංගය කියලා. දැන් ඛණ්ඩ විභංගය ගත්තොත් ඒකේ වෙනම කොටසක් තියෙන සුත්ත විභංගය කියලා. සතිපට්ඨානය ගැනකට සතිපට්ඨාන විභංගය යන්නේ මුලින්ම ගන්න සුත්ත විභංගය කියලා. ආර්ය සත්‍ය ගැනකට සත්‍ය විභංගයේදී ගන්නවා සුත්ත විභංගය කියලා වෙනම කොටසක්. අන්න ඒ වගේ මේ හැම එකම වෙන් වෙනවා මේ විදිහට. එතකොට අන්න සුත්ත විභංගයේ විභංගප්පකරණයේ ඛණ්ඩ විභංගයේ සුත්ත විභංගයේ කියන කොටසේ හරි ලස්සනට මෙන්න මේ අතීත රූප අනාගත රූපය
වර්තමාන රූපයේ මේ ඕලාරික රූප, බාහිර රූප, ඊට පස්සේ ස්කන්ධ කියන එකේ කාලය සහ අවකාශ අතර පවතින කරුණු 11 භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාරනවා. ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා කිව්වේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ අභිධර්මය දේශනා කරන්නේ දෙවිවරුන්ටනේ. සූත්‍රයේ මුල් කොටස අරගෙන තමයි යන්නේ දේශන. දැන් ඊළඟට සුත්ත විභංගයෙන් පස්සේ වෙනම ආයි විභංගයක් වෙනම මහා විභංගයක වෙන් වෙවි යනවා. ඒ වගේ ටික ටික බරපතලයි. ඒව රූපය වෙනම වෙන් කරමින් තව ආකාරයට, වේදනා තව ආකාරයට වෙන් කරමින්. ඒතර සූත්‍ර පිටකයේ තියෙන සරලව මුල්ම කොටස අන්න සුත්ත විභංගයේදී වෙන් වෙනවා. ඒ තමයි යන්නේ දැන් අර ටික ටික ගැඹුරට ඊට පස්සේ විස්තර වෙන්නේ අභිධර්මයේ. ඒ කොටස් කියවමින් තමයි සමහරව කියන්නේ අභිධර්මයේ ගැඹුරුයි කියලා. ඒතර අභිධර්ම පොත් වහන්සේ නම සරලව කෙනෙකුට සූත්‍ර දැනුම මුලින්ම ඇති කරගෙන කියවගෙන ගියොත් අන්න ඒ කෙනෙකුට අනුතරක් වෙන්නේ නැහැ. ඒයි හේතුව. එතකොට නන්න මේ පොත් වහන්සේ විභංගප්පකරණ කියන පොත් වහන්සේගේ අභිධර්ම පිටකයට අදාළව තියෙන්නේ. මේ කොටස සුත්ත විභංගයේ ඛණ්ඩ විභංගය කියන පළවෙනි කොටසට. එතකොට එහිදී විස්තර කරනවා දැන් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා කිව්වේ භාග්‍යතුන් වහන්සේ දෙවිවරුන්ටනේ දැන් මේ කිව්වේ. දෙවිවරුන්ගෙන් අහන් ඇවිල්ලා මනුලොවට කවුද කියන්නේ? දැන් දෙවිවරුන්ට කියන ඒ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහන් ඉන්නවා එතනදී. කවුද? අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහගෙන ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි මනුලොවද අන්න අභිධර්මයේ දේශනා කරන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසූ දහමක්. එතකොට ඒ සඳහා දැන් අපි කරගන්නේ මේ අභිධර්මයට ගරහගෙන සමහර අය මේවා කරගන්න යන්නේ මොකද? ඒ එකිනෙකනාගේ පොත්පත් කියවන්න යනවා. ඒ තුලින් ඇති කරගන්නවා දැන් සූත්‍ර පිටකයේ වුණත් එකිනෙකනා ලියපු බහූත පොත්පත් කියව ගන්න ගියොත් අවුලයි. සූත්‍ර පිටකයට පයින් ගහලා එකිනෙකනාගේ වෙනම සූත්‍ර පිටක කියව ගන්න ගියොත් අන්න අවුල්. විනය පිටකය කියලා වෙනම පොත් වහන්සේලා තියෙනවා. ඒ පොත් කියව ගන්නද වෙන අයගේ විනය පිටකේ වල කියව ගන්න ගියොත් ආන් අවුල්. ඒ වගේම තමයි සූත්‍ර මේ අභිධර්මයට. වෙන අයගේ අභිධර්ම කියව ගන්න ගියොත් ආන් අවුල්. ඒ පොත් වහන්සේ ඒ විදිහටම විරාජමානව තියෙන ඒ අකුරක්වත් වෙනස් නොවි. ඒ දැන් ගාන්ධාරූඪ කරනනේ මාතලේ අලු විහාරයේදී. එතකොට එතන වෙනස් වෙලා නැහැ. ඒ හරි ලස්සනට තියෙන මේ පොත්පත්වල වෙනස් නොවි. ඒකනේ කාරණා. දැන් කුද්දකනිකායට අයිති අපි ගත්ත නෙත්තිප්පකරණේ පොත් වහන්සේලා ඒ විදිහටම තියෙනවා. වෙනස් වෙලා නැහැ. එතකොට අපි යන්න අවුල් කරගන්නේ වෙන අයගේ අභිධර්මවල වෙන අයගේ විනය පොත් වෙන අයගේ සූත්‍ර පිටක පොත් කියව ගන්න යාමෙන්. වෙන අයගේ සූත්‍ර විනය අභිධර්ම අධ්‍යයනය කිරීම. ඒකයි අද මිනිසුන්ට මේ එක එකන අභිධර්මවාදීව කියලා වෙන් කරගෙන අපි විනයවාදී කියලා වෙන් කරගෙන අපි සූත්‍ර කට්ටිය කියලා වෙන් කරගෙන ඔක්කොම හරි වෙන් කරගත්ත කීමකෝ. හරි. හොඳයි. හරි වෙන් කරගත්තා. වෙන් කරගෙන තියෙන භාග්‍යතුන් වහන්සේගේ විනය තුලුත් අරන් යන ඵලය මොකක්ද කොතෙන්ටද? සූත්‍රයක් තුනුත් අරන් යන්නේ කොතෙන්ටද? ඊට පස්සේ අභිධර්මයේ පැත්තෙන් හරි පුරුදු කරගෙන කොයි පැත්තෙන් ගියත් අරන් යන එක අරමුණක් තියෙන නිවනනේ. එහෙනම් නිවනට අරමුණ නම් ඒගොල්ලෝ ගහ ගන්න බෑනේ. එහෙනම් අපි සූත්‍රකාරයෝ අපි අභිධර්මකාරයෝ අපි විනයකාරයෝ කියලා ගහ ගන්න බෑ. එහෙනම් එතන තියෙන්නේ මොකද? සූත්‍රකාරයෝ කියන එක සූත්‍රෙත් නෑ. විනයයගේ විනයකාරයන්ගේ විනයත් නෑ. අභිධර්මකාරයන්ගේ අභිධර්මෙත් නෑ. තීනිය ගහගෙන ඉල්ලක් වෙන්න බෑනේ. හරියටම අභිධර්මීය අධ්‍යයනය කරන වෙන්න බෑනේ. සංසිඳීමනේ එකම ධර්මයෙන් විය යුත්තේ. නැත්තේ කුමක්ද හැමෝගෙම තිබිලා තියෙන එහෙනම් සංසිඳීම කියන කරුණයි. හරි අධ්‍යයනයක් නැති එකයි. කෝකාරය අධ්‍යයනය කරමින් තිබෙන යුත්තේ සූත්‍ර කියන කෙනාට එහෙනම් අභිධර්මයේ කියන කෙනා ගරහන්නේ. සූත්‍ර කියන කෙනා අභිධර්ම කියන කෙනාට ගරහන්නේ. සූත්‍ර අභිධර්ම දෙන්නම එකතු වෙලා විනය කියන දැන් අයට ගරහන්නේ. ආනන්ද මහරහතන් වහන්සේ උපාලි මහරහතන් විනය දරයි. උපාලි මහරහතන් බැන බැන ගියේ නෝ විනයම කී ඉන්නවා කියලා. දැන් අද කාලේ ඒකනේ තියෙන්නේ. ඒකයි අද ආචාරු කියන්නේ. අද හැමෝම මේකයි මේ කියන්නේ මේ එක මේ ධර්මීය විකුණන් කනවා කියලා. හරි ධර්මීය පුරුදු කරන උතුමන් වහන්සේලාගේ ස්වභාවය සත්පුරුසයි අනුමෝදන් වෙනවා යා. ඇයි අවශ්‍ය කුමකටද? කුමනෝ අයුරකින් අනේ මේ සසරේ ගමන් කරන මේ ලෝක සත්වයාට අනේ මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නිදහස් වෙන
ධර්මයේ කියලා දීමනේ. ඒකනේ මුල් අරමුණේ විය යුත්තේ. ඒකනේ චාරිකාවක තියෙන භාගතුන් වහන්සේගේ ධර්මයේදී භාගතුන දේශනා කරන එක මගක නොයන්න. දෙවියන්ට හිතසුව පිණිස මාර්ගයේ පිණිස ඔබ චාරිකාවේ වැඩම කරන්න. ඒක චාරිකාවේ වැඩම කරනකොට දැන් භාගතුන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කළේ ධම්සප්පවතුන් සූත්‍රය. මිහිඳු මහ රහතන් ලංකාවට ඇවිල්ලා ඉස්සරහම දේශනා කළේ ධම්සප්පවතුන් සූත්‍රෙද නෑනේ. එහෙම කරේ නැහැ කියලා අනිත් ස්වාමීන් වහන්සේලා බැන්නේ නෑනේ. අද හිටියනම් අන්න බයිනවා. අද කට්ටියාම බයිනවා. ඇයි? එහෙම කොහොමද? අන්න ඒකයි ඒ සත්පුරුෂකම නැතිවීමයි අද මේ තුන්ගොල්ලගේ ගහ ගැනීමට හේතු. සත්පුරුෂයා තියෙන ප්‍රධාන අරමුණ කුමක්ද? සත්පුරුෂයා දන්නවා යායුත්තේ කුමුණු වයන එකෙන් අනේ කෙනෙක් එකම අරමුණකටයි කියලා. ඇයි? බැබිලිය යුත්තේ කුමුණු අරමුණකින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ විවටෝ විරෝචති. තථාගතයන් වහන්සේගේ ධර්මයයි විවෘත විය යුත්තේ. වෙන බහූත කාගේවත් දේවල් නෙමෙයි. අන්න ඒක හොඳින් තේරුම් අරගෙන නැත්තම් මේ දැන් මේකට පටන් ගන්න පුළුවන් ඊළඟට. යුද්ධේ. ඒකයි යුද්ධකාරයන්ට යුද්ධයට කලින් කිව්වෙමි. ඒතකොට මේවට ගරහලා යුද්ධයට ආවොත් ඒ කියන්නේ එහුගෙන් පෙනෙන්නේ කුමක්ද? සත්පුරුෂය නෑ කියන එක තමයි. එතකොට ඔන්න රූපය. කුමක්ද? ඔන්න භාග්‍යතුන් හස දේශනා කරනවා. තත්ත කතමෝ රූපක්ඛන්தோ. කුමක්ද මේ රූපක්ඛන්දේ කියලා කියන්නේ? දැන් මෙතන ස්කන්ධය කියන මුල් කරගෙනයි කතා කරන්නේ. දැන් ස්කන්ධය කියන වචනේ මුල් කරගන්නකොට එතන නැත්තේ මොකද්ද? සාසව උපාදානීය කියන වචනේ. ආශ්‍රව සහිත වූ ස්වභාවයක් තුල දැන් ආශ්‍රව සහිත වෙන්නේ දැන් කාමාශ්‍රව භවශ්‍රවයෙන් එකතු වීමත් එක්කනේ මේ කරුණ වලට උපාදාන වෙන්නේ. ඒතර මේක වැරද්දක් නෑ. එතකොට ඒ තමයි කියනවා මොකක්ද මේ රූප උපාදාන ස්කන්ධය. ඒ තමයි යංකින්චි රූපං. යම් රූපයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්නං. අතීතේ නිරුද්ධ වී ගිය. අනාගතේ තාම හට නොගත්. පච්චුප්පන්නං. වර්තමානයේ හට අරගෙන තිබෙන කොහොමද? ඔන්න කාලයේ කොටස් තුන කිව්වා. අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා. ඔන්න අවකාශයේ කරුණටත් කිව්වා. එතකොට දැන් කීයේද ස්කන්ධයට අදාළ කරුණු 11ම කියලා. ওই විදිහට සම්තිකේවා භාගතුන්ස දේශනා කරන තදේ කජ්ජං අபிසඤ්ඤුහිත්වා අபிසංහිපිත්වා අයං උච්චති රූපක්ඛන්දු. දැන් ඔතන රූප උපාදානස්කන්ධ වෙනවනම් ඒට සාසව උපාදානීය. ඔය හැම ආයුරකින්ම රූපය හකුලුවා ගන්නේ නම් ඔය හැම ආයුරකින්ම කියපු අවකාශය කාලය අතරින් ගත්තම හැම ආයුරකම තියෙන දේට කියනවා අන්න රූප උපාදානස්කන්ධය කියලා. ඒතකොට ඒකයි කලිම වැඩසටහනේ මම කිව්ව මතක ඇති නේද? කොයි ආයුරෙන් කිව්වත් ඒ කියවෙන්නේ අපි වෙන් කළාට මෙහෙමයි මේ දැන් භාගතුන් වහන්සේගේ දේශනා වෙන් කර සරලව භාගතුන් වහන්සේ දේශනා කළාට ඒ හැම රූපයකම තියෙන්නේ ආන්න කුමක්ද? සතර මහා ධාතු පැවැත්මක් කියන එකයි. කොයි ආයුරෙන් ගත්තා වූ ඔය හැම දෙයකම කියන්නේ අතීතයේ නිරුද්ධ වී ගිය ඕලාරික රූපේ වේවා වර්තමානයේ හටගෙන තියෙන ඕලාරික රූපයක් වේවා අනාගතයේ තම හට නොගත්තා වූ ඕලාරික රූපේ වේවා අතීතයේ නිරුද්ධ වී ගිය හීන රූපේ වේවා වර්තමානයේ හටගෙන තියෙන හීන රූපේ කොයි ආයුරින් ගත්තත් ඒ ඔක්කොම රූපයට තමයි අන්න අයිති වෙන්නේ. එතකොට අන්න එහිදී දැන් ওই විදිහට දේශනා කරලා ඔන්න දේශනා කරන පළවෙනි එක තත්ත කතමං රූපං අතීතං. දැන් අර විදිහට දේශනා කළා කියන්නේ හැම රූපයකම තියෙන සතර මහා ධාතුකින් හටගත්තා වූ දෙයක් තියෙන්නේ. ඕලාරික බහිද්ද හීන ප්‍රණීත දුර ළඟ අතීත අනාගත ඔය හැම එකම තියෙන්නේ. සතර මහා ධාතුන් හටගත්තු රූප. අන්න ඒක දැන් වෙන් කරනවා. මොකද දැන් මේ අතීතයේ නිරුද්ධ වී ගිය රූප කියන්නේ කියලා. අතීතයේ නිරුද්ධ වී ගිය සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ කියන එකයි මේ අහන්නේ. කියන්නේ තත්ත කතමං අතීත රූපං. ඔන්න. යම් රූපයක් ඇතිවෙද රූපං කියනකොට ඔන්න මතක් වෙන්න ඕනේ මොකද්ද? සතර මහා ධාතුකින් හටගත්තා කියන එක. මේ පංච උපාදානස්කන්ධයේ රූපයට අදාළව කතා කරන්නේ. ඒතොර හේදී පංච උපාදානස්කන්ධය අදාළ රූපයට තියෙන්නේ සතර මහා ධාතුකින් හටගත්ත කියන එකයි. එතකොට එහෙනම් යම් රූපං අතීතං නිරුද්ධං.
යම් රූපයක් ඇද්ද යම් සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ නිරුද්ධ වී ගිය නිරුද්ධ වුණා වූ විගතං විපරිණිතං අත්ංගතං අභබ්බතං ඔය හරි ලස්සනට විග්‍රහ වෙනවා. හරි ලස්සනයි. ඒකයි මේ විග්‍රහය හරි ලස්සනයි කියන්නේ පින්වත්නි. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද මෙහිදී භව වශයෙන් වේවා. දැන් භවයක් තුලදී අතීතේ දැන් අපි හිතන්නකෝ අතීතං නිරුද්ධං කියවේ ඒකයි. භව වශයෙන් වේවා. ඒකට ෂණයක් වශයෙන් හෝ වේවා. ඒ ෂණයක් වශයෙන් කියවේ ඒකත් කියලා දෙන්නම්. ඒ තමයි කොහොමද දැන් භව වශයෙන් කියන එක තේරුම් ගමුකෝ ඉස්සෙල්ලා. අතීතං නිරුද්ධං රූපං කියවේ කොහොමද දැන් සතර මහා ධාතු සතර මහා ධාතුවෙන් හටගත්තා අතීතේ නිරුද්ධ වී ගිය රූප භව වශයෙන් ගත්තොත්. ඒ තමයි දැන් හිතන්නකෝ අපි කලින් අපායේ ඉඳන් මනුස්ස ලෝකේ ආපු අය කියලා අපි හැමෝම. ඒතකොට එහෙත් තිබ්බේ මොකද්ද සතර මහා ධාතුන් හටගත් රූපයන්නේ. ඒතකොට අන්න දැන් ඒක නිරුද්ධයිනේ. දැන් මෙහි තියෙන්නේ සතර මහා ධාතුම තමයි හැබැයි. ඒක අපිට අපි අවිද්‍යාව තුලින් නිසා අපාය ගත්තත් මෙහි ගත්තත් තියෙන සතර මහා ධාතු කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ අපාය වෙනම එකක් මනුස්ස ලෝකේ වෙනම ස්වභාවයක්. ඒ ස්වභාවයෙන් වර්ණයෙන් හැඩයෙන් තමයි අපි වෙන් කරන්නේ. දැන් හිතන්නේ දිව්‍ය ලෝකයෙන් ඉඳන් ආපු දෙවිදවුන් වහන්සේලා කියලා හිතන්නකෝ අපි දිව්‍ය ලෝකයෙන් ඉඳන් චුත වෙලා ආපු දෙව් පැටවු ටිකක් කියලා හිතන්නකෝ දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒතර දිව්‍ය ලෝකෙ මීට වඩා ලස්සන රූපයක් තිබ්බා. දැන් මනුස්ස ලෝකෙ උනේ ඊට වඩා කැත වෙලා ඇවිල්ලා තියෙනවා. දැන් දිව්‍ය ලෝකයේ තිබුණත් මනුස්ස ලෝකයේ තිබුණත් මොකද්ද තිබුණේ? සතර මහා ධාතු. ඒක තමයි අවබෝධඥානය කියන්නේ. ඒ අවබෝධයක් තුලින් ඇතිවෙන ඥානය ඒක. නමුත් දැන් මේ කියන්නේ වෙනස්කම් මේ කියලා දෙන්න යන්නේ. එතකොට දැන් ඔන්න එතකොට දිව්‍ය ලෝකෙ ඉඳන් චුත වෙලා ආවනම් ඔන්න දිව්‍ය ලෝකයේ රූපේ දැන් අතීතේ නිරුද්ධ වෙයි. භව වශයෙන් අන්න එතකොට ඒක නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැන් තියෙන්නේ භව වශයෙන් කුමක්ද? ඒ කාම භවයටම තමයි දිව්‍ය ලෝකයයි ඇති හැබැයි. ඒ කාම භවයේම වෙනස් ලෝකයක මනුස්ස ලෝකයක තිබෙන රූපයක්. එතකොට තාම මේක එතකොට භව වශයෙන් ගත්තොත් නිරුද්ධ වෙලා නේද? දැන් අපි පිටින් ඉන්නේ මැරලා නෙමෙයිනේ මේ කතා කරන්නේ. මැරලා නෙමෙයිනේ ඔයාලා බණ අහන්නේ මේ. මල කඳන් නෙමෙයිනේ අහන්නේ. ඒකට පණ තියෙන. එතකොට භව වශයෙන් ඔන්න ප්‍රාණියත් ඒ රූපේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් තියෙනවා. දැන් අර දෙව්ලෝ පැවැත්මන සතර මහා ඒක නිරුද්ධ වෙලා. ඒක භව වශයෙන් ගත්තොත්. ඊතරානි භව වශයෙන් කියන එක. ඊට පස්සේ තමයි අතීතං රූපං නිරුද්ධං විපරිණිතං ওই විදිහට නිරුද්ධ වී ගියා. විපරිණිතං විගතං කියන්නේ වෙන්ව ගියා. විපරිණිතං කියන්නේ වෙනස් වී ගියා. විවිධ වචන වලින් බුදුරජාණන් දේශනා කරනවා. එතකොට එහිදී භව වශයෙන් කියන කරුණ එහෙම. ෂණ වශයෙන් කිව්වේ දැන් ඔබට මතක ඇති බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකයේ තුලම මජ්ක්‍ධිම නිකායේ හත්තිපදෝපම සූත්‍රයේදී දේශනා කරනවා දැන් කොහොමද ඇස තිබුණා. රූපේ තිබුණා. ඇසයි රූපේ එකතු වුණා. ඇසයි රූපේ එකතු වීමෙන් අන්න කුමක්ද හටගත්තේ? කරුණු දෙක ඇසයි රූපේ එකතු වීමෙන් ඇසේ විඥානය හටගත්තා. ඇසයි රූපේ ඇසේ විඥානයේ කරුණු තුනේ එකතු වීම කුමක්ද හටගත්තේ? ස්පර්ශයයි. ඇසයි රූපයයි ඇසේ විඥානයේ කියන කරුණු තුනෙන් හටගත්තා වූ ස්පර්ශය මුල් කරගෙන අන්න විඳිනවා. අන්න ඒ විඳීම ඒ සූත්‍රයේදී සූත්‍ර පිටකයේ තුලන්න විස්තර කරනවා. ඒ වේදනා උපාදානස්කන්ධය යනු එයයි. ඒ විදිහට මේ වේදනාවෙන් හට ගන්න බලන්න ඒ සූත්‍රය කියවලා. ඒ සංඥා උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ හට ගන්නා වූ. ඒ මොහොතේ හට ගන්නා වූ සංස්කාරයේ සංස්කාර උපාදානස්කන්ධයයි. ඒ මොහොතේ හට ගන්නා මේ රූපේ දැන් අපි මෙහිම අපි මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මේ රූපය යන්නේ නිරුද්ධ වෙලා මේ රූපය මෙතන හට කරගෙන. ඒතකොට ඒ අනුව වෙනස් වෙන අන්නේ ක්ෂණයක් වශයෙන් වෙනස් වෙන. ඒ අනුවන්නේ සූත්‍රයේදී මේක රූප උපාදානස්කන්ධයයි. එතකොට ඒකයි කිව්වේ ෂණ වශයෙන් නිරුද්ධ වී ගියා වූ. එතකොට මේ පැත්ත බලලා අපි මේ පැත්ත බලනකොට මේ රූපය අන්න අතීතේ නිරුද්ධ වී ගිහිල්ලා. දැන් භව වශයෙන් ගත්තොත් ඒක දිව්‍ය ලෝකයක අතීතය යන්නේ නිරුද්ධ වී ගිහිල්ලා. ඒකයි භව වශයෙන්. දැන් මේ ක්ෂණ වශයෙන් කතා කරන්නේ. එතකොට මේ ක්ෂණ වශයෙන් කතා කරන මේ රූප නිරෝධය කියන එක තව මේක හොඳට අහගන්න. සමහර අය පටල ගන්නවා. මේක තමයි මේ ක්ෂණය තුල ඉපදෙනවා මැරෙනවා කියන එක. ඒක අන්න වැරදි. බුදුරජාණන් වහන්සේ ඉපදීම කියන එකේදී දේශනා කළානේ කොහොමද ඔබට මතක ඇතිනේ?
ආයතනනම් පටිලාභෝ කන්දහනම් පහත ආයතනයන්ගේ පහළවීමක් ඇද්ද ස්කන්ධයන්ගේ පහළ. දැන් මේ ස්කන්ධයක් නේ පහළ වුණේ කියලා හැමෝම කියයි. මේතන පහළ වුණා, මෙතන පහළ වුණා. එතකොට මේක නිරුද්ධ වෙලා ගිහින්. එතකොට මේ මෙරිලානේ කියලා කියනවන්නේ. දැන් මරණයේදී විදිහට විස්තර දැන් මරණය කියන එකේදී කොහොමද ඒ සත්වයන්ගේ ඒ සත්වලක චුතු වීමක සුතුන ස්වභාවයකද කොහොම අපි දුක නම් වර්ෂතියදී කතා කරන්නේ. එතකොට කෙනෙක් මෙන්න මේ මෙතනදී මේ ස්වභාවය මේ කතාවල් අල්ලගෙන තමයි ඔන්න ගහමරා ගන්න යන්නේ. මේක තේරුම් ගන්න ඕනේ භව වශයෙන් වෙනම ආකාරයකට බුදුරජාණන්සේ භව වශයෙන් තමයි එතනදී සත්වයාට සූත්‍ර පිටකයේ තුල දේශනා කරේ කියන ගන්න තේරුම් ගන්න ඕන. ඒක ශන වශයෙන් පටලව ගන්න ගියොත් තමයි යන්නේ පටිසමුපාදේ කතා කරගෙන උන සමහරු කියන්නේ අතීතයේ වෙනම කොටසක් කියනවනේ වර්තමානයේ වෙනම කොටසක් දානවා ඊට පස්සේ ඊළඟ භවයක වෙනම කොටසක් දානවා කිය ඔය ඔක්කොම ගහමරා ගන්න යන්නේ. ඒ ගහමරා ගැනීම වෙන්නේ මෙන්න මේ හරියට මේ විග්‍රහයන් තේරුම් ගන්නේ නැති එකකින්. ඒතකොට ආන්නේ එක තේරුම් ගන්න මේ භවෂණ වශයෙන් කියන මොහතක ස්වභාවයක්. මේ භව වශයෙන් කියන මොහතක ස්වභාවයක්. අන්නේ විදිහට සත්පුරුෂව අහිංසකව තේරුම් ගන්නවා නම් සූත්‍රයෙන් කතා කරන අය වේවා, අභිධර්මයෙන් කතා කරන අය වේවා, විනයෙන් කතා කරන මොකෙන් හරි කතා කරන කෙනෙක් අහිංසකව සත්පුරුෂ භූමියේ ඉඳලා තේරුම් ගත්තා නම් ආන්නේ හැමෝටම ධර්ම අවබෝධයක් කරා යන්න පුළුවන්. ඒකයි සත්පුරුෂකම වැදගත් වෙන්නේ කියලා කිව්වේ මුලින්ම මේ කාරණාවන් කියලා දෙන්න කලින් අද. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට ඒ සූත්‍රයේදී දැන් සූත්‍ර පිටකයේ සූත්‍රයේදී අන්නේ ශණයෙන් මොහොතේ වෙනස තමයි යන්නේ විග්‍රහ කළේ. ඒ හරි ඒක වැරදි නෑ. භවයෙන් මොහොතක් නෙමෙයි. භවයෙන් කරන මොහොත කන්න ස්වභාවය දැන් සංකතං අபிසංකරණය බික්කවේ තස්මා සංඛාරාත්. ඒ සංස්කාරයක අපි වර්ධනය වීම අන්න සංකතයයි. සංකතයක වර්ධනය වීම අන්න සංස්කාරයයි. එතකොට අන්න එකක් කියන්නේ භව වශයෙන් යන කතාව. ඒ දේවල් හරියට තේරුම් ගන්න ඕනේ. එයා වැරදි මෙයා හරි මෙයා වැරදි කමෙන්ට්ස් දදා යන්න ඕනේ. කමෙන්ට්ස් කාරයන්ගේ හේතුව තමයි මේ මොකක්වත් නෙමෙයි එයාලට ධර්මඥානෙ නැති එකයි තියෙන්නේ. කොහෙන් හරි වලියක් දාගන්න ඕනේ මේ පටන් ගන්නෙ මේ තමාගේ ඒ මොකද්ද තමාට අර තැනක් හොයාගන්න එකක් තමයි මේ හොයන්නේ. ජනප්‍රියත්වයක්. මොකද ජනප්‍රිය හොයන අයගේ විවිධ ජනප්‍රියකම් ඇඳුන් නැතුව හෙළුවෙන් හරි ඉඳලා ඇඳුන් නැතුවද උපන් ඇඳුමින් හරි හෙළලා ජනප්‍රිය වෙන්න පුළුවන්. ආන් ඒ જાතිය අය තමයි අද ලංකාවේ ඉන්නේ. ඒකට ඒ අයට උනේ මොකක් හරි පොඩි තැනක් අල්ලගෙන කමෙන්ට්ස් දාලා බැන ඉන්නේ. සත්පුරුෂයා එහෙම නැහැ. සාදු සාදු කියනවා අනුමෝදන් වෙනවා. ඒ එකම අරමුණක් තමයි බුදුරජාණන්සේගේ හැම ධර්මයකින්ම සිදු කරන්නේ. ඒ හොඳට තේරුම් ගන්න ඕන. ඔන්න එතකොට අතීතේ නිරුද්ධ වී ගිය රූප. නිරුද්ධ කියන කරුණේදී භව වශයෙන් හෝ ෂණ වශයෙන් අනේ කරුණු දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ විදිහට නිරුද්ධ වී ගිය නිරුද්ධං විගතං වෙනස් වෙගියා වූ සමහර වෙනස් වෙලා යන. දැන් ගන්න වෙනස් වෙගියා වූ. දැන් මෙතනදී බලලා මෙතනදී අපි මේ පැත්ත බලනකොට අපිට යම් විඳීමක් හට ගන්න ඕනේ. අපි හිතන්නේ රූපය දැකලා පස්සේ ඒ රූපය දැන් හිතන්නේ මෙතන බලපැටියක් ඉන්නවා. මෙතන වෙන රූපයක් තියෙනවා. ඉතින් ඒකින් එක වෙනස් වෙනවා. ඒ දැන් ධර්මානුකූලව තියෙන්නේ කුමක්ද සතර මම මෙතන බැලුවත් මෙතන බැලුවා සතර මහා ධාතු කියන එක. ඒක අවබෝධ ඥානයක්. ඒක ධර්මයේ ඥානයක්. දැන් මේ අතීත මේ සාමාන්‍ය තේරුම් ගන්නේ බුදුරජාණන් මේ දේශන අතීතේ නිරුද්ධ වී ගිය කියන කී කරුණ. වෙනස් වගියා වූ විගතං නිරුද්ධං විගතං විපරිණතං. විපරිණතං කියන එක ධර්ම සූත්‍ර පිටකයේ තුලත් හම්බෙනවනේ අපිට. විපරිණාමි අඤ්ඤතා භාවි වෙනස් වගියා වූ අන්‍ය ස්වභාවයටපත් උනා වූ. ඒ හැම එකක් මේ අන්‍ය වෙනස්ව ගියා වූ අන්‍ය ස්වභාවයටපත් වූ කියන එක ඔක්කොමයි අතීතයට. මේ ෂණේ සිට සියල්ලම අතීතයයි. මේ තප්පරයේ සිට සියල්ල අතීතයයි. මේ තප්පරේ තමයි යන වර්තමානයේ කියලා කියන්නේ. මේ ෂණේ මේ මොහොත තමයි යන වර්තමානයේ කියන්නේ. මේ මොහොතේ සිට සියල්ල අතීතයයි. ඒතර ඒකනේ දැන් බද්දේකරත්න සූත්‍රයේ බද්දේකරත්න ගාථාවල කියන්නේ අතීතං වාන්වා ගමయ్య අතීතය ගැන හිත හිතා ඉන්න එපා. එතකොට අතීතය ගැන හිත හිතා ඉන්න තියෙන්නේ අපිට මොකද්ද? රූපයක් තමයි හිත හිතා ඉන්න තියෙන අතීතේ.
අතීතේ නිරුද්ධ වී ගිය එක්ක ඕලාරික වේවා, එහෙම නැත්නම් සියුම් වේවා, එහෙම නැත්නම් හීන වේවා, එහෙම නැත්නම් ප්‍රනීත වේවා, එහෙම නැත්නම් දුර වේවා, එහෙම නැත්නම් ළඟ වේවා, ওই රූපකයක් ගැන තමයි යන්න නිරුද්ධ වී ගිය රූපකයක හිත ඉන්න තියෙන්නේ. අතීතං නාන්වගම යාංගේදී හිතන්න එපා කිව්ව බුදුරජාණන් වහන්සේ. බද්දේක රත්න සූත්‍රය. බලන්න එතකොට මේ අභිධර්ම විනී සූත්‍රයේ හැම බලන්න ධර්මයේ වැරදි නෑනේ. වැරදි කවුද මේ ගහගන්න අපේනේ. මේ එකිනෙක කාරණා ලස්සනට ගැලපී යන හැටි බලන්නකෝ. දැන් තේරෙනවා. දැන් බලන්නකෝ මේ කාරණා බද්දේක රත්න සූත්‍රයේ කාරණා මේ කාරණා මේ අභිධර්මයේ තියෙන මේ කාරණා වලට ගැලපෙනවා. ඒ කාරණාවන් එතකොට මේ සූත්‍ර පිටකයේ තියෙන කාරණාවන් වලට ගැලපෙනවා. බලන්නකො මේ මිනිස්සුගේ තියෙන අසත්පුරුෂකම් නිසා ගහමරා ගන්න ගිහිල්ලා වෙන දේවල් මේ. ඉතින් කොච්චර ලැජ්ජයිද බලන්නකො එතකොට. එකම ආගමකට එකම දහමකට ගහ ගන්නවා. ඕනෝකයි මේ බද මිනිස්සුගේ කතා කරන්නේ කුමක්ද? සංස්කාරයන්ගේ නිරෝධය ගැන. ඒ සංස්කාරයන්ගේ නිරෝධය ගැන කතා කරා නම් ඒ විදිහට ඒක පුරුදු කරන් ගියා නම් ඉතින් එතන අර්බුදයක් වෙන්න බෑනේ. වෙලා තියෙන්නේ මොකද්ද? ධර්මයක් වෙලා නැත් පිළිහිටලා නැති එකක් නේ. හොද්දටම තේරෙනවනේ එතකොට. ආන්නේ එකයි. ඒ හොඳට තේරුම් ගන්න. එතකොට හරි ලස්සන වෙන නිරුද්ධ වී ගියා වූ වෙන්ව ගියා වූ පෙරලීම වෙලා වෙනස් පෙරළුණා. ඒ කියන්නේ වෙනස් වුණා වූ ආස්තේට ගියා වූ විශේෂින් ආස්තේට ගිය ඉපිද වෙන්ව ගියා වූ ඔන්න භව වශයෙන් ගත්තාම ඉපිද වෙන්ව ගියා වූ ඉක්ම ගියා වූ අතීතයෙන් අතීතයට ගියා වූ අතීතංශයෙන් අතීතයෙන් අතීතයට ගියා වූ යම් රූපයක් වේද මොනවද මේ කියනවා සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා හටගත්තා වූ රූපයක් වේද ඒ සියල්ල අතීත රූප වෙහි බලන්නකෝ සූත්‍රයට අභිධර්මයට ධර්මයට හැම එකකම ගැලපෙන හැටි. එතකොට මොකද්ද අතීතයේ වෙන්ව ගියා නම් ගන්න තියෙන මොකේ තියෙනවා සතර මහා භූතත් සතර මහා භූතයන් නිසා හටගත්තා වූ දෙයක් ඇද්ද ඒ රූප අර විදිහට වෙන්ව ගියේ නිරුද්ධ වී ගියා වෙන්ව ගියා මොකද්ද භව වශයෙන් හොයව ශන වශයෙන් හොයව ආන්නේ සියල්ල අතීත රූපයයි කියනු ලැබේ ධර්මී බානුක හරි ලස්සනට තියෙනවානේ අපිනේ මේ ශනයයි භවයි ඔක්කොම පටලගෙන ගහමරා ගත්තේ ආන්නේ ඒක දැන් මේ බලන්න ධර්මයේ තියෙන එක අතීත රූප ඔන්න විස්තර කළා ඊළඟට ඔන්න භාගතුනහ දේශන තත්ත කතපං රූපං අනාගතං අතීතා නාගත පච්චුප්පන්නං ඔහොම නේන ධර්මයේ තුල අතීතේ නිරුද්ධ වී ගිය ඊට පස්සේ අනාගතේ තවම හට නොගත් ඒ තමයි රූපං කිවි සතර මහා ධාතුන් හටගත් දේ ඒ තමයි හරි ලස්සනයි කියනවා යම් රූපං අජාතං යම් රූපයක් අන්න තව ඉපදිලා නැද්ද ඔන්න දැන් මේ කියන්නේ භව වශයෙන් මේ කාරණාවලට භව වශයෙන් ෂණ වශයෙන් දෙකම ඇතුළත් භව වශයෙන් ෂණ වශයෙන් එතකොට භව වශයෙන් කරුණු කාරණා තමන් තේරුම් ගන්න ඕනේ භවයේ ෂණේ එකට කලවම් කරගත්තොත් අන්න අර්බුදේ දැන් මේ පොත් වහන්සේ තුලම ඒ වරහන් ඇතුළෙම දාලා තියෙනවා ඔබට පොත් වහන්සේ කිව්වොත් හම්බ වෙනවා භව වශයෙන් හෝ ශන වශයෙන් හෝ කියලා බලන්නකො ධර්මයේ කොච්චර ඇත්තද බලන්න මේ ගාන්ධාරවුද කරපු උතුමන් වහන්සේලාගේ වචනයක්වත් වෙනස් නොකර තියෙනවා කියන කොච්චර ඇත්තද අපිනේ ඒක වෙනස් කරගෙන මේ වචනේ මේවා මේ වරහන් ඇතුළෙම දාලා තියෙන්නේ මේ අවුල හදා ගන්නවා කියලා කරන නිසානේ හෝ කියලාම දීලාම තියෙන්නේ ආන්න බලන්නකො ඒතර කොච්චර පවුද පොඩ්ඩක් හිතන්න මේ පොතේ තියෙන දේ වැරදි අර පොතේ හරි මේ හාමුදුරුවෝ වැරදි අර හාමුදුරුවෝ වැරදි මාතලේ ලියනකොට අවුල් වෙලා නිදිමත හැදිලා අකුරු ඇද වෙලා හිතන්නකෝ ඒ කටවල් වලට പ്രേත ලෝකෙවත් යන්න හම්බුනොත් පිනක් ඒ කටවල් වලින් කියන කරුණ වලට പ്രേත ලෝකෙ යන්න හම්බුනොත් පිනක් ඒ නිරේම යන්නේ ඒ සත්පුරුෂතුමන්ට ගැරහීම නිසාම පෙරේතෙක්වත් වෙන්නේ නිරේම යන්නේ ආන්නේ එකයි බලන්නකො මේ කොච්චර බලන්නකො අහිංසකයි දේවතුමන් වහන්සේලාට අපි වන්දනා කරන්න ඕනේ සිහි කරන්න ඕනේ ගෞරව කරන්න ඕනේ භව වශයෙන් හෝ ශන වශයෙන් හෝ කියලාම බලන්නකො
තියෙනවා කොහොමද? යම් රූපං අජාතං හට නොගත්තා වූ තවම අජාතං. දැන් අපි අහලා තියෙන ජාත කියලා කියන ඉපදිනවා කියන්නේ. දැන් හිතන්න අපි දැන් අජාතං කිව්ව භව වශයෙන් පැත්තට ගත්තොත් එහෙම යම් රූපයක් ඔන්නති දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නවා. අනාගතයේ තවම හට නොගත්. ඔන්න මනුස්ස ලෝකේ අපි ඉන්නවා. දැන් හිතන්න කෙනෙක් පව් කරනවා කියලා. එතකොට මේ විපාකයන්ට අනුව එයා සතර පාය උපතක් කරගෙන එතකොට ඒක අනාගතයේ තවම හට නොගත්. සතර පායගෙත් සතර මහා ධාතු. මනුස්ස ලෝකෙට සතර මහා ධාතු. ඒක අවබෝධයෙන් එන්නේ. මේ සතර මහා ධාතු හැබැයි රූපය වෙනසක්. තාම හට අරගෙන අනාගතේ. වර්තමානයේ මෙහි ඉන්නවා. භව වශයෙන් ගත්තාම හට නොගත්තා වූ අජාතං. අන්න බලන්න. තාම හට නොගත්තා වූ. දැන් ඉපදිලා නෑ තව. හිමලාට පස්සේනේ යන්නේ. භව වශයෙන් ගන්නකොට. ඒතර පින් කරනවා කෙනෙක්. දෙව්ලොව යනවා. සමතේ වඩනවා. දැන් හිතන්න මෙහෙම. කෙනෙක් ඔන්න හොඳට සමතේ හරි විදර්ශනා හරි වඩනවා කියලා භාවනා කරනවා. ඔන්න එයා මනුස්ස ලෝකේ ඉන්නවා දැන්. අයිති වෙන්නේ කොහෙටද? කාම ලෝකෙටනේ. ඔන්න දැන් මෙයා මෛත්‍රී භාවනාව හරි කුමක්කෝ සමත විදර්ශනා භාවනාව කරලා පළවෙනි ධ්‍යානය ඇති කරගත්ත කියමු. ඒතර පළවෙනි ධ්‍යානය කියන්නේ කොහොමද තියෙන්නේ? පළවෙනි ධ්‍යානය තුල විග්‍රහ කරලා විවිච්ඡේව කාමේහි විවිච්ඡන්න විවිච්ඡේව කාමයන්ගෙන් වෙන්ව. කාමයෙන් වෙන්ව කියපු ගම කාම ලෝකයට යයිතිද? නෑ යන්න. එතකොට එහෙනම් ඒ ධානලාභී උතුමන් වහන්සේ යන්නේ ඒකනේ බඹලොව යන්නේ. එතකොට හැබැයි මෙහි භාවනා කරන්නේ උපත සකස් වෙන්නේ කොහෙද? බඹලොව. ඒකයි මෙරිච්ච ගම බඹලොව යන්නේ. යන්නේ ඒකයි දැන් අනාගතේ තාම හට නොගත්තා ඔය බඹලොව රූපේ. බඹලොව සතර මහා ධාතු ටික. පොච්චර බලන්නකො ධර්මයේ හරි ලස්සනයිනේ. අපි ගහ මරා ගත්තට අර හෙට මෙහෙට වෙන ධර්මයේ වැරද්දක් නැහැ. ඒක බලන්නකො. භව වශයෙන් ගත්තාම අන්න දේශනාව තුන යම් රූපං අජාතං තවම හට නොගත්තා භව වශයෙන්. කාම භව දැන් කෙලිම භව වශයෙන් ගන්නකොට හැරෙන්නේ. දැන් මනුස්ස ලෝකේ කාම භවයනේ. බ්‍රහ්ම ලෝකයේ ධානලාභී කෙනෙක් එක්ක රූපාරූපෙට නැයිති වෙන්නේ. ඒකට රූප භවයක් එක්ක අරූප භවයක්. මෙහි දැන් නේව සංඥා සංඥා දිනු කරගත්ත කියන්නේ. මනුස්ස ලෝකේ භාවනා කරන්නේ මෙරළ ඉපදින්නේ කොහෙද දන්නේ? කාම භවයේ ඉඳන් අන්න භව වශයෙන් ගත්තාම ඊළඟට විභවයක මේ අරූප භවයක. විභවය කියන්නේ මේ අරූප භවයක. එහෙම නැත්නම් රූප භවයක. ඒකනේ බලන්නකො ධර්මයේ තුල හරි ලස්සනට තියෙන්නේ. රූප ධාතුව වේපක්ඛං ආනන්ද කම්මන්නා භවයේ විස්තර කරන තැන. රූප ධාතු විපාක වෙනස කර්මය සකස් වෙලා නැත්තම් එයා රූප ලෝකේ ඉපදෙයිද කියලා අහනවා. දැන් මේ කාම ධාතුවේ ඉන්න කෙනා රූප භවයේ විපාක වෙනස කර්මය සකස් කරනවා. මේ හොඳට ධානයක් ඇති කරගනිමින්. කාමයෙන් වෙලා. එතකොට අන්න එයාගේ රූප ධාතු විපාක වෙනස අන්න කර්මය සකස් වෙලා. ඒ හේතුවෙන් අන්න එයා රූප ධාතුව වේපක්ඛංච රූප ධාතු යන්න විපාකයක් සකස් වෙලා ඒ හේතුවෙන් අන්න රූප ලෝකේ ඉපදුනා. ඔච්චර බලන ධර්මයේ ආශ්චර්යයිද කියලා. එකින් එකට මේ හැම එකම ගැලපෙනවා. ගැඹුරුයි තමයි. දැන් ටිකෙන් ටික මේ පොත් වහන්සේ කියවනකොට සූත්‍ර මේ අභිධර්මයේ කොටස් කියවනකොට ටිකෙන් ටික ඊටස ගැඹුරට යනවා. අපිට තේරෙන්නේ තීව තියෙනවා ඉස්සරහට තව. මේ සූත්‍රයේ තුල දැන් සූත්‍ර භංගය කියන කොටස් ටික සරල ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක සත්පුරුෂ වෙන්න ඕන. බරුවට මේ පම්පෝරි ගහගෙන යන්නේක ඒක හරිනේ. ඒක සත්පුරුෂයන්ගේ පැත්තක් නෙමෙයි. එතකොට ওই විදිහට භව වශයෙන් ෂණ වශයෙන් ගත්තාම ඒ මොහොතට අනුව ඒ රූපේ වෙනස් වෙයි. දැන් අපි ඊළඟ මොහොතේ කොයි පැත්ත හැරිලා බලලා ඉතින් හැම එකම මොහොතින් මොහොත වෙනස් වෙනවනේ. ඒ ඔක්කොම රූප තවම හට නොගත්තා. අනේකයි අජාතං කිවි. යං රූපං අජාතං අභූතං. හට නොගත්තා වූ. භූත කියලා මෙතන කියන්නේ හේතු ප්‍රත්‍ය සමුප්පාදයෙන් හේතුඵල වශයෙන් තවම භූත වෙච්ච නැති. ඒ කියන්නේ හේතුඵල වශයෙන් කියලා කිව්වේ දැන් අපි මෙහෙම හිටියට ඊළඟ මොහොතේ දැන් අපි මේ පැත්ත හැරුණොත් එහෙම එතන තියෙන්නේ මොකද්ද? ඒත් ඇසයි රූපේ එකතු වෙනවා. ඒ විදිහට අපි මේ පැත්ත හැරෙනකොට ඒ රූපය අපිට ඒ රූපය අපිට ග්‍රහණය වෙලා නැහැ තව. හේතුඵල වශයෙන් ගන්නකොට. ඒකයි භූතං කියන වචනේ විස්තර කරන්නේ.
ඒක එතකොට ඒක අනාගතය තම හට අරගෙන නැහැ. දැන් අපි මේ කාමරය ඇතුලේ ඉන්නවා. එළියේ අපිට පේන්නේ නැහනේ. එතකොට එළියේ රූපේ අපි යන්න ඕනේ එළියට ගිහිල්ලා බලපුවම තමයි අන්න ඒ මොහොතේදී. එතකොට අන්න මේක අතීතයට ගිය එක. ඇතුළේ දැකපු රූප ටික. එතකොට මේ මොහොතේදී පංච උපාදානස්කන්ධයන් විදර්ශනා වෙනවා. ඒ හැම බලන්නකො අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා කියන්නේ. ඒකනේ බලන්නකො බද්දේ කරත් නසු අතීතං නාන්වාගමෙය්‍ය. නප්පටිකංකේ අනාගතං අනාගතේ පතන්නත් එපා. ඊට පස්සේ තමයි ඊළඟ කරුණ තුල තියෙන්නේ පච්චුප්පන්නං චේ ධම්ම තත්ත තත්ති පසිත බුදුරජාණන් මෙතනේ දේශනා කරනවා තත්ත කතපන් රූපං පච්චුප්පන්න. ඒ පච්චුප්පන්නේ තමයි යන විදර්ශනාවේ තුල වටින්නේ. ඒ විදර්ශනාවම සම්පූර්ණ වීම තමයි පච්චුප්පන්නේ තුල විදර්ශනාව කරමින් ඒ අවබෝධය කිරීම තමයි අරහත්ත්වය කියන්නේ. අරහත්ත්වය කියන්නේ එතකොට සෙල්ලම් එකක් නෙමෙයි. අතීතය ගැන අපිට ඕන කෙනෙකුට හිතලා අනිත්‍ය අනිත්‍ය කියලා හිතන්න පුළුවන් වුණා කියමුකෝ. අනාගතෙත් අනිත්‍ය අනිත්‍ය කියලා අතර වර්තමානිය අල්ලනවා කියන්නේ. ඒකයි මේ ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සතිය සිහිය කියලා දැම්මේ. කියන්නේ සිහිය තමයි බලවත්ම දේ කියන එක. ඒ සිහියට උපකාර වෙන ඒ හැම ඉන්ද්‍රිය ධර්මයකටම බලවත් වෙන දේ කුමක්ද? කැණිමඩල වගේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව පිරිසුදු කරගන්න කියන්නේ. ප්‍රඥාවෙන් සිහියෙන් යුක්තව තමයි ශ්‍රාවකයේ හැමදේම අල්ලන්නේ. ඔන්න බලන්න. ඒකයි හැම එකකටම ආතාපි සම්පජානු සතිමා කියන්නේ. සිහිය නුවණ කිව්වෙ එතන ප්‍රඥාවටයි තියෙන්නේ. සිහියත් නුවණත් වීරියත් අන්න හැම කරුණකටම. මේකයි. ඉතින් ඒ නිසා මේ විදිහට ඔන්න එතකොට අතීතේ නිරුද්ධ වී ගිය රූප ගැන අපි කතා කළා. වර්තමානයේ ওই විදිහට හට නොගත්තා වූ මේ අනාගතයේ තාම හටන වර්තමානයේ නෙමෙයි අනාගතයේ හට නොගත්තා වූ පටිසමුපාද වශයෙන් හෝ වේවා ඒ පටිසමුපාද කියන්නේ හේතුඵල වශයෙන් කියව හෝ වේවා හට නොගත්තා වූ සතර මහා ධාතුයන්ගෙන් පවතිනා වූ යම් රූපයක් ඇද්ද ඒ සියලු රූප අනාගත රූප විදිහට ගන්නවා කියනවා. මොන භව වශයෙන් වේවා ශන වශයෙන් වේවා හැම ආයුරින් අතීතී රූප අනාගත රූපේ. ඔන්න ඔය කරුණු දෙක තමයි කතා කරන්නේ. ඒතර ඊළඟ දවසේ අපිට තියෙන්නේ පච්චුප්පන්න ඊට පස්සේ ඕලාරික සියුම් ওই විදිහට අපි සාකච්ඡා කරමු. ඉතින් මේ විදිහට අපිට මේ පංච උපාදානස්කන්ධය ගැන මනාකොට විදර්ශනා නුවණ දියුණු කරගෙන හැම දිනාට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබා ගන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. චරත බික්කවේ චාරිකං අද දින වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ප්‍රධාන අරමුණ වන්නේ මිය පරලොව ගිය දීමාපියන්ට සහ MPD පෙරේරා ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීමයි. රැස් කරගන්ට යෙදුණු සීල පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සීල දෙවිවරුන්ට සක්දේව රජුන් සතරවරම් දෙහිම රජ දරුවන් ආලවක සෙන්පතිතුමන් සීවක සෙන්පතිතුමන් ඇතුළු සීලොම සෙන්පති දෙවිවරුන්ටත් ඔබ අප සියලු දෙනාගේම සියලු ඉෂ්ට දේවතාවරුන් වහන්සේලාටත් ලක්දිව බුදු සසුන සුරකින්න සියලුම දෙවිවරුන්ටත් සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර සියලු දෙවියෝද මේ පින්බර අධිග්‍රහිත සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව සියලු දෙවියන් බ්‍රහ්මීන් දිව්‍යාවසෙන් වරණයෙන් සපේන් බලයෙන් වඩිත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයෙන් වැඩිත්වා සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂාවද උපකාර ඔබ අප සියලු දිනාටමත් අද දින මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන ලක්ෂ්මී වීරසූරිය මහත්මිය තුලේ පවුලේ සියලු දිනාටත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සියලුම පින ඒ පින්වතුන් නමින් මිය පරලොවගේ ප්‍රධාන අරමුණ වූ මිය පරලොයන්ට යෙදුන ලක්ෂ්මී වීරසූරිය මහත්මියගේ දෙමාපියන්ට සහ MPD පෙරේරා ස්වාමි පුරුෂයාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොවගේ සෑම ඥාතීන් පින් බලාපොරොත්තුෙන් සිටි දේ සියලු ඥාති වර්ගයද මේ පින් අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතය සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින අද දින මේ උතුම් පින්කමෙහි දායකත්වයේ දරූ
පින්වත් ලක්ෂ්මී වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ සෑම දිනාටම සලසේවා. අනුමෝදන්ව ඒ මහත්මියටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. කරන කියන සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ මහත්මියටද ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න වාසනාව සැලසේවා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පින් අනුමෝදන්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පතේ සීල ආරක්ෂාව රැකවරණයේ සැලසේවා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධය පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේම මේ පින ලක්වාසී ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනුමෝදන් මහා සංඝරත්නයටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. සුවසේ පිළිවිතේ දෙන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. ඒ වගේම මේ පින ඔබ අප සියලු දෙනාගේම දෙමාපිය ගුරුවර නේද හිතමුතුල තුල සෑම දිනාටම ශ්‍රද්ධාමාචක ධර්ම දානිය උදව් උපකාර කරන සිව්පසෙන් උපකාර කරන හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේ. ඔබ අප සියලු දිනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණී සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුම් පැතුම් රැකී ආරක්ෂා වෙලෙන්දාම් ගොවිතැන්පත් දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදීද ඇතනම් ඒ සියල්ලද सर्व प्रकारेම සාර්ථක වේවා. හැම දිනාටම තුනුරංග සරණින් දෙවිරේක වරණින් සුවසේ සීලදී ගුණ ධර්ම දියුණු කර ගනිමින් භවනාදී ප්‍රතිපත්ති ධර්මයෙන් යෙදෙමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නද මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.